සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම සමෘද්ධමත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයන් දෙකක්. මලිත්‍යා දුච්චරිතං මච්චේරං දදතෝ මල මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්පිච්ච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මල ඒතං මලං පහන්තුවාන නිම්මලා හෝත භික්කවෝ. මේ ගාථාරතනයන් දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ තරුණ උපාසක මහත්මිය කරමුණු කරගෙන. මේ තරුණ උපාසක මහත්මයා නිතර බුද්ධ උපස්ථානයට යන්නේන කෙනෙක්. බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කළා. පසුකාලීනව ටික කාලයක් එක දිගටම බුද්ධ උපස්ථානයට එන එක නතර වෙලා හිටියා. නැවත ආය කාලයකට පස්සේ නැවතත් එන්න පටන් ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ අහනවා පහුගිය දවස්වල මේ පැත්තේ ආවේ නැත්තේ ඇයි කියලා. එතකොට මේ තරුණයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවාහ වුණා. නමුත් ස්වාමීනි මගේ බිරිඳ අනාචාරය යන්න බොහෝම කැමතියි. ඇය නිතර මේ අනාචාරයේ හැසිරීම කරනවා. ඉතින් මට ඥාතීන්ට මුහුණ දී ගන්නත් බෑ. පවුලේ අයටත් ඒක ලොකු අපහසුතාවයක්. ගමට ප්‍රදේශයට මට මුහුණ දෙන්නත් බෑ. ඇගේ විලි ලැජ්ජ නැති ක්‍රියාව නිසා ලැජ්ජාව නිසා මම එළියට බහින්න නැතුව හිටියා. කියන කාරණාව බුදුරජාණන් වහන්සේට සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට අතීත කතාවක් ගෙනහැර දැක්වුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේ දිසාපාමොක් ආචාර්යවරයා ළඟ මේ වගේම අතවැසියෙක් හිටියා. ඒ අතවැසියා නිරන්තරයෙන් ආචාර්යවරයාට අප උපස්ථාන කරමින් අවවාද අනුශාසනා ලැබමින් බොහොම මනා ජීවිතයක් ගත කරපු කෙනෙක්. පස්සේ කාලේ තමන්ගේ ගමට ගෙදරට ගිහිල්ලා ඉඳ ගියාට පස්සේ ඔහුත් ආයේ ආචාර්යවරයා ළඟට ආවේ නැහැ. හැබැයි නැවත කාලයක් ගත කරලා ඔහු ආයේ ආවා. ඒ කාලේ දිසාපාමොක් ආචාර්යවරයාත් භාග්‍යතුන් වහන්සේ ඇහුවා වගේම අර තරුණයාගෙන් අහනවා ඇයි
පහුගිය දවස් ටිකේම ආවේ නැත්තේ කියලා. හැබැයි පින්නතුනි ඔහු දුන්න උත්තරෙත් මෙදා මේ තරුණ උපාසක මහත්මයා භාග්‍යතුන් වහන්සේට දුන්න පිළිතුරම තමයි. ආචාර්යතුමනි මම විවාහ වුණා. නමුත් මගේ බිරිඳ නිතර අනාචාරයන්ට පුරුදු වෙලා. ඉතින් ඒක නිසා මම බොහෝම අපහසුතාවයට පත් වුණා. මම ඒ හින්දා ටිකක් ගෙදරට වෙලාම හිටියා. කියන කාරණාව දිසාපාමොක් ආචාර්යවරයාටත් ඔහු සඳහන් කළා. ඒ වෙලාවේ දිසාපාමොක් ආචාර්යවරයා මොහුගේ මේ කනස්සල්ල සංසිඳවන්න ඕන නිසා හැමට පොදු වස්තු කීපයක් පිළිබඳව පැහැදිලි කරා. ඒකෙන් එක කාරණාවක් තමයි මේ නාන තොටුපොළ හැමෝටම පොදුයිනේ. රජ්ජුරුවොත් නානවා. මැති ඇමතිවරුත් නානවා. අනික් රටවැසියොත් නානවා. කුලවත් කුලහීන බේදයක් නෑ. නාන තොටුපොළ හැමෝටම පොදුයි. ඊළඟට මහපාර. මහපාරි අහවල් අයට යන්න එපා කියලා තහනමක් කරන්න බෑනේ. මහපාරි හැමෝම යනවා. ඒ නිසා මහපාරත් හැමෝටම පොදුයි. ඊළඟට පානාගාරයේ සුරාසැල. යම් කෙනෙක් සුරාසැලට ගිහිල්ලා මුදල් ගෙවනවා නම් ඒ අය ඒ ඕනෑම කෙනෙකුට ඉල්ලන සුරාවක් සපුරනවා. මේක අහවල්ලුන්ට විතරයි මෙතනින් සුරා දෙන්නේ කියලා සීමාවක් නෑ. තවත් කාරණාවක් සඳහන් කළා මේ සභාව. අපි දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ සමාගම් මඩුව කියලා. ඒ වාගේ පොදු ස්ථාන සභා ශාලාව ඒකත් හැමෝටම පොදුයි. අන්තිමට සඳහන් කළා ස්ත්‍රියත් ඒ වාගේ හැමෝටම පොදු වස්තුවක්. එතකොට පොදු වස්තු කීයක් තියෙනවද? නාන තොටුපොළ, මහපාර, පානාගාරය, සභා ශාලාව, ස්ත්‍රිය. මේ සියලු වස්තු හැමෝටම ਸਰව සාධාරණයි. එතකොට දැන් අපිට මෙහෙම කාරණාව සඳහන් කරාම දැන් කාන්තාව හැටියට අපිටත් හිතෙනවා එතකොට අපිත් පොදු වස්තුන්ද කියලා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ නැවත අපූර්වට පැහැදිලි කළා. මේ ගාථා රත්නයන්ගේ තේරුමත් අපි ටිකක් කල්පනා කළොත් මේ කාරණාව පදනම් කරගෙන තමයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කරන්නේ. මලිත්‍යා දුච්චරිතං. ස්ත්‍රියට දුසිරිත මලයක්, කිලුටක්, කරදරයක්. මච්චේරං දදතෝ මලං. දන් දෙන්න කැමති අයට මසුරුකම කරදරයක්. මලාවේ පාපකා ධම්මා. එතකොට මේ අකුසල ධර්මයන් කියන දේවල් අස්මින් ලෝකේ පරම්හිච. අකුසල ධර්මයන් මෙලවත් කරදරයක්, පරලොවත් කරදරයක්. ඕක තමයි පළවෙනි ගාථාවේ තේරුම. තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං. මේ සියලු මලයන් අතර අවිද්‍යාව කියලා කියන්නේ ලෝකේ භයානකම පරමම මලයයි. ඒතං මලං පහන්ත්වාන. ඒ මලය යම් කෙනෙකුට පුළුවන් නම් නැති කරන්න. මෙතන පහන්ත්වාන. හන්ත්වා කියලා කියන්නේ මරණවට. එතකොට ඒකට විශේෂණ පදයක් එකතු කරලා විශේෂ කරලා සඳහන් කරනවා පහන්ත්වාන. අවිද්‍යාව විශේෂයෙන් මරලා දාන්න. නිම්මලා හෝත භික්කවෝ. නිකෙලස් කෙනෙක් බවට පත් වෙන්න. ඒක තමයි දෙවෙනි ගාථාවේ තේරුම. එතකොට මලිත්‍යා දුච්චරිතං. දැන් එතකොට මොන ස්ත්‍රියද හැමෝටම සාධාරණ පොදු වස්තුවක් බවට පත් වෙන්නේ? මෙතන සඳහන් කළා ස්ත්‍රියට දුසිරිත කිලුටක්. එතකොට මොන ස්ත්‍රියටද දුසිරිත කිලුටක් බවට පත් වෙන්නේ? දැන් අර අපි සඳහන් කළානේ දිසාපාමොක් ආචාර්යවරයා තමන්ගේ අතවැසියට අවවාද කරපු හැටි. ඒ අවවාදය ඇහුවට පස්සේ අර තරුණයා එදාගෙන් පස්සේ තමන්ගේ බිරිඳත් එක්ක රණ්ඩු කරන්න ගියේ නෑ.
නැත්තම් මේ කාරණාව සම්බන්ධයෙන් හැමදාම ගෙදර ගැටුම්. ඉතින් මේ අවවාදය ලැබුණට පස්සේ ආය කවදාවත් ගෙදර ඔය සිද්ධිය සම්බන්ධයෙන් ගැටුම් ඇති වුණේ නැහැ. එතකොට අර කාන්තාව කල්පනා කළා වෙනදට වඩා ස්වාමියා දැන් හුඟක් වෙනස්. දැන් ගැටෙන්නේ නෑ මාත් එක්ක. ඒකට හේතුව මොකද්ද? ඇයට පස්සේ ආරංචි වෙනවා මම ගැන ස්වාමියා විසින් ආචාර්යවරයාට කියලා. ආචාර්යවරයා ස්වාමියාට අවවාද කරලා. ඒ අවවාදයේ මත පිහිටපු නිසා ඔහු ආයෙ ගැටුම් ඇති කරගන්නේ නැහැ. නමුත් ඇයට ලැජ්ජාවක් ඇති වුණා ආචාර්යවරයාත් මම ගැන දැනගත්තා. ආන් එදා ඉඳලා ඒ ලැජ්ජාව පදනම් කරගෙන ඇය ආයෙ වැරදි කරන්න ගියේ නෑ. ඉතින් මේ තරුණයාගේ බිරිඳත් අපේ කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟ මුණ ගැහිච්ච තරුණයාගේ බිරිඳත් පස්සේ කාලේ තමන්ගේ ස්වාමියා තමන් එක්ක ගැටුම් ඇති කරගන්න නැතිකොට කල්පනා කළා ඇයි දැන් ගැටුමක් නැත්තේ. එතකොට ඇයත් දැනගත්තා මම ගැන භාග්‍යතුන් වහන්සේ දැනගෙන. එතකොට තමන් ගැන භාග්‍යතුන් වහන්සේ දැනගත්තා කියලා හිතුනහම ඇයටත් ඇති වුණේ පුදුම ලැජ්ජාවක්. ඒ නිසා ඇයත් ආයෙ කවදාවත් අනාචාරී ගියේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර තරුණයාට එදා දිසාපාමොක් ආචාර්යවරයාගේ අතවැසිය වෙලා හිටියෙත් වෙන කවුරුවත් නෙමේ ඔබමයි. එදා ඔබේ බිරිඳ වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමේ මෙදා ඔබේ බිරිඳ එදත් ඔබේ බිරිඳමයි. එදත් අනාචාරී ගියේ ඇයමයි අදත් අනාචාරී යන්නේ ඇයමයි. එදා දිසාපාමොක් ආචාර්ය වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමේ ලෞතුරා බුදු වෙච්ච මමමයි. එදත් මම ඔබට අවවාද කළා මේ සිද්ධියට. අදත් මම ඔබට අවවාද කරනවා මේ සිද්ධියට. එතකොට දැන් කාරණා ආත්ම දෙකක් ගැන කතා කරනවා. එතකොට ඔය අතර සංසාරේ මයයි මොහුයි දෙන්නම එකට මුණ ගැහිලා මේ වාගේ කරදර වලට කොච්චර මූණ පාන්න ඇද්ද? නැවත මතුත් සංසාරේ ඔවුන් දෙන්නම ස්වාමියා බිරිඳ හැටියට හම්බ වෙලත් මේ කාරණාවට කොච්චර මූණ පානව ඇද්ද? මූණ පායිද? එතකොට එහෙනම් අපටත් හිතන්න තියෙන්නේ අපිත් සංසාරේ ඔය වාගේ හැලහැප්පීම් වලට එකම විදිහට කොයිතරම් ගොදුරු වෙන්න ඇද්ද? ආන් ඒ කාරණාව නැති වෙන්න නම් එහෙම දුක් විඳින එකෙන් අත මිදෙන්න නම් කළ යුතු කාරණාව තමයි මේ දෙවෙනි ගාථාවෙන් දේශනා කරලා තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරමු ටිකක්. එතකොට මලිත්‍යා දුච්චරිතං ස්ත්‍රියට දුසිරිත කිලුටක්. එතකොට සඳහන් කරනවා මොනවාගේ ස්ත්‍රියකටද දුසිරිත කිලුටක් වෙන්නේ මොනවාගේ ස්ත්‍රියක්ද හැමෝටම සාධාරණ වස්තුවක් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සිල් මත පිහිටන්න කැමති හික්මෙන්ඩ සංවර වෙන්න කැමති ස්ත්‍රියට දුසිරිත කිලුටක්. සීලයට ගරු කරන්නේ නැති සමාජ සාරධර්ම වලට ගරු කරන්නේ නැති ස්ත්‍රියට දුසිරිත කිලුටක් නෙමෙයි. එතකොට ඇය තමයි පොදු වස්තුවක් බවට පත් වෙන්නේ. දැන් පින්නතේ ඒ කාරණාව අපි තව ටිකක් විස්තර කළොත් අනාචාරී හැසිරීම නැත්නම් වැරදි කාම සේවනය කියන එක බරපතල අකුසල කර්මයක්. ඒක අපිට සියල්ලට මුලින් පංචශීලයෙන්ම පැහැදිලි කළානේ. අනාචාරී යෑම බරපතල අකුසල කර්මයක්. ඒකේ මෙලොව විපාක සමුදායකුත් තියෙනවා. පරලොව විපාක සමුදායකුත් තියෙනවා. මෙලොවදී නින්දාවට භාජනය වෙනවා. නොසැලකිල්ලට භාජනය වෙනවා. වැරදිකාරයෙක් බවට පත් වෙනවා. සිරගත වීම ආදී දේවල් වලට ඒ වාගේ කරදර වලට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. අනුන්ගෙන් දඬුවම් ලබන්නත් සිද්ධ වෙනවා. කාන්තාවක් නම් ස්වාමියාගෙනුත් දඬුවම් ලබනවා. ඥාතීන්ගෙනුත් දඬුවමට භාජනය වෙනවා. දෙමව්පියෝ පවා සහෝදර සහෝදරියන් පවා ඇය ප්‍රතික්ෂේප කරනවා.
ඔබ නිසා අපිට සමාජයට මුහුණ දෙන්න බෑ. ඔබ නිසා අපට ඥාතීන්ට මුහුණ දෙන්න බෑ. මේ වගේ පවුලේ අයගෙනුත් අපහාසයට උපහාසයට ඇය භාජනය වෙනවා. ඊට අමතරව ජීවිත තර්ජනවලට පවා ඇය මුහුණ පාන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ විදිහට මේ ලෝක වශයෙන් බොහෝ කරදර රාශියකට ඇයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දරුවෝ ඉන්නවා නම් ලොකු මහත් වුණ දරුවන්ටත් ඇයට මුහුණ දෙන්න අපහසු වෙනවා. ඒ දරුවන්ට යමක් කමක් තේරෙන අවබෝධ වෙන වයසක් වෙනකොට සමාජයෙන් දරුවන්ට ඔබේ අම්මා මෙහෙම කෙනෙක් කියලා අහන්න ලැබෙනකොට සමහරලාට දරුවන්ට පවා මව පිළිබඳව පිළිකුලක් උපදිනවා. ඉතින් ඒ මේ ලෝක වශයෙන් තියෙන පරිහානිය. පරලෝක වශයෙන් සඳහන් කරාම නිරේ උපදින්න සිද්ධ වෙනවා. ඉතින් අපි ධර්මයෙන් අහලා තියෙනවා කටුඉඹුල් නිරේ වගේ තැන්වල උපදිනවා. තවත් නිරේවල් වල ඉපදිලා බොහෝම දික් විඳින්න සිද්ධ වෙනවා. කවදා හරි නිරයෙන් නිදහස් වෙලා මනුස්ස ජීවිතයකට ආවත් විවිධාකාර රෝගාබාධයන්ට තවත් නොයෙක් අපහසුතාවයන්ට ශාරීරික බෙලහීනතාවයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. වෙනත් සත්ව ආත්මවල පවා ඉපදිලා මහා දුක්ඛන්දරාවන්ට ගොදුරු වෙන අවස්ථා පැහැදිලි වෙනවා. ඊට අමතරව මිත්‍රද්‍රෝහී කර්මය සිද්ධ කරගත්ත නිසා මහා භයානක ලෙඩ රෝග වලට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. දැන් ඔය පිළිකා ආදී රෝග පවා සංසාරේ මිත්‍රද්‍රෝහී කර්මය නිසා අත්විඳින්න වෙන හේතු කියලා සඳහන් කරනවා. සම්පූර්ණයෙන්ම පිළිකාවක් හැදෙන්න ඒකාන්ත හේතුව මේක කියලා නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒතර මිත්‍රද්‍රෝහී කර්මය කියලා කියන්නේ තමන්ට හිතවත් අයට විරුද්ධකම් කරන එකනේ. අම්මට තාත්තට සහෝදර පිරිසට ස්වාමියාට එරෙහි වෙන එක තමයි මිත්‍රද්‍රෝහී කර්මය කියලා කියන්නේ. එතකොට යාළු මිත්‍රයන්ට එරෙහි වෙන එකත් ඒ මිත්‍රද්‍රෝහී කර්මයට එහෙමම අයිතියි. එතකොට තමන්ට හිතවත්ව ඉන්න අයට විරුද්ධ වෙනවා. එතකොට පිළිකාවක් කියලා කියන්නේ අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් විවිධ සෛල එකතු වෙලා. එතකොට මේ ශරීරය පවත්වන නිර්මාණය කරලා තියෙන මේ සෛල විශේෂයන්ම යම් තැනකදී යම් මොහොතක මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඒකට අපි කියනවා පිළිකාවක් කියලා. අපේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ සෛල එකතු වෙලා. එතකොට පිළිකා සෛල කියලා කියන්නේ අපට අහිතකර සෛල විශේෂයක්. එතකොට අපිට හිතවත්ම තියෙන හිතවත් දේවල්ම අපට අහිතවත් බවට පත් වෙනවා. ඉතින් මේ වාගේ කාරණා රාශියක් ඔය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. එතකොට මෙලවත් පිරිහෙනවා පරලොවත් පිළිහෙනවා. ඒක නිසායි සඳහන් කරන්නේ මලාවේ පාපකා ධම්මා. අකුසල ධර්මයන් නම් කොහොමත් පහත් දෙයක්මයි. අස්මින් ලෝකේ පරම්හිච මෙලවත් පරිහානියට පත් කරනවා පරලොවත් පරිහානියට පත් කරනවා. දැන් එතකොට අපේ අයට පැහැදිලි හැමෝටම සරුව සාධාරණ වස්තුන් අතර ස්ත්‍රියත් එවන් වස්තුවක් බවට පත්වෙන්නේ කොයි වාගේ ස්ත්‍රියද? සීලයට කැමති නැති, හික්මෙන්ට කැමති නැති, සමාජ සාරධර්ම වලට විරුද්ධව කටයුතු කරන ස්ත්‍රිය හැමෝටම සාධාරණයි. එවන් ස්ත්‍රියක් එක පුරුෂයෙක් ළඟ නතර වෙන්න කැමති නැති කෙනෙක්. ඒ නිසා ඇය පොදු වස්තුවක් හැටියට මෙතන හඳුන්වලා තියෙනවා. නමුත් සිල්වත් වෙන්න කැමති කෙනා අකුසලයට බොහෝම බයයි. සමාජයෙන් නැගෙන නොයෙක් අපවාදවලට බොහොම බයයි. ආන්ගේ අපවාදවලට තියෙන බය නිසාත් අකුසල විපාකයේ බලවත්කමත් දන්න නිසා තමන්ගේ හැඟීම් දැනීම් පාලනය කරගෙන තමන් යහපත් කෙනෙක් බවට කටයුතු කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ආන් ඒවාගේ සිල්ගුණ ආරක්ෂා කරගෙන ඉන්න ස්ත්‍රියකට තවත් යම් පුද්ගලයෙක් අකටයුතු විදිහට කරදර කරන්න උත්සාහ කරනවා නම් පුද්ගලයෙක් හෝ පිරිසක් ඇයට ඒක කරදරයක්. සමහර කෙනෙක් නම් අන්‍ය අය බොහෝ දෙනෙක්
තමන් දිහා බලනවට උසුළු විසුළු කරනවට වැඩි වැඩියෙන් තමන් ගැන සැලකිලිමත් වෙනවා දැනගන්නවට ඒ අය බොහොම කැමතියි. ඒ කාරණාව ඔවුන් දැනගත්තහම ඔවුනුත් ඒකට ඔබින විදිහටම අඳිනවා පළඳිනවා හැසිරෙනවා කටයුතු කරනවා ඒ තැන්වලටම යනවා ඔවුන්ට පේනමානී හැසිරෙනවා ඒ වගේ කාරණා සමාජය තුළ අපි දකිනවා. නමුත් සිල්වත් ගුණවත් ස්ත්‍රියකට කවුරු හරි එහෙම අයථා විදිහට යෝජනා කරනවා නම් අයථා විදිහට බලනවා නම් අයථා විදිහට උසුළු විසුළුකම් කරනවා නම් එතෙන්ට යන්න සිල්වත් කෙනා හරි අකමැතියි. සමහර වෙලාවට සමහර අය රැකියාව පවා හැරලා දානවා. සමහර ගෙවල් දොරවල් වලට පවා යන එකත් හැරලා දානවා. සමහර අයගේ මුහුණ දිහා බලලා කතා කරන එක පවා අත්හැරලා දානවා ඔවුන් ළඟ තියෙන පහත් හැඟීම් කියලා දැනගත්තාම. එතකොට පිරිසක් අත්හරිනවා පිරිසක් ඒකට කැමතියි. අත්හරින කෙනා තමයි සිල්වත් ගුණවත් හික්මෙන්ඩ උත්සාහ කරන කෙනාට එවන් කාරණා කරදරයක්. නමුත් එහෙම හැඟීමක් නැති කෙනා ඒකට බොහොම කැමති ආන් ඒ කෙනා තමා මෙතන සාධාරණ පොදු වස්තුව කියලා හඳුන්වලා තියෙනවා. එතකොට ස්ත්‍රියට දුෂ්චරිතයේ කිලුටක් හික්මෙන්ඩ කැමති ස්ත්‍රියට තමයි දුසිරිත කිලුටක් බවට පත්වෙන්නේ. මච්චේරං දදතෝ මලං දන් දෙන්න කැමති කෙනාට මසුරු බව කිලුට. බොහෝම ශ්‍රද්ධාවෙන් දන් දෙන්න උත්සාහ කරන අය. ඒ අයගේ හිත තුළ සමහර වෙලාවට මසුරු සිතුවිලි උපදින්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ අපි කියමු දානයක් සූදානම් කරනවා. මම මේ විදිහට දන් දෙනවා මේ විදිහට දන් දෙනවා මෙහෙම පූජා කරනවා. එහෙම සැලසුම් කරගෙන හිටපු කෙනාට පස්සේ කාලේ නොයෙක් අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආර්ථික අපහසුතා, ව්‍යාපාර බිඳ වැටීම්, අන්‍යයන්ගේ සහයෝගයේ අඩුවීම. ඒ නිසා Tamanට තනියම හිතාපු විදිහට ඒ කටයුතු කරගන්න අපහසු නිසා දැන් බඩු මුට්ටු හරි ගන්න ගියහම අතේ තියෙන මුදලත් එක්ක සිතුවිලි තර්ක කරනවා තව මුදල් ඉතුරු කරන්න ඕනේ. ඒ නිසා මේ හොඳම දේවල් ගන්න ගියොත් ඉතුරු කටයුතු වලට මුදල් මදි වෙනවා. ඒ නිසා සාමාන්‍ය දෙයක් අරගෙන සියලුම කාරණාව ඉවර කරන්න පුළුවන් කියලා මේ වාගේ මසුරු සිතුවිලි ඉස්මතු වෙනවා. නමුත් දානයට කැමති කෙනාට කැමති ආකාරයෙන් ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න නොලැබෙන එක දුකක්. ඒ මසුරු සිතුවිල්ල ඔහුට දුකක්. ඒකයි මච්චේරං දදතෝ මලං. මලාවේ පාපකා ධම්මා. එතකොට අකුසල ධර්මයන් කොහොමත් අස්මින් ලෝකයේ පරම්හිච මෙලව පරලොව දෙකේම අයහපතක්ම තමයි අපිට කරන්නේ. දෙවනි ගාථාවෙන් දේශනා කළා තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලය. එතකොට මේ සියලු මලයන් අතර මේ ලෝකේ තියෙන ලොකුම කිලුට ලොකුම මලය තතෝ මලා මල තරං. මල තරං කියලා තහවුරු කළේ එක පරමම මලයක් දරුණුම කිලුටක් කියන කාරණාව සඳහන් කරන්න. මොකක්ද මේ දරුණුම කිලුට? අවිද්‍යාව. මොකක්ද එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ? ඇත්ත ඇති හැටියෙන් නියමාකාරයට අවබෝධ වෙන්නේ නැති එක. සත්‍ය හරියටම වැටහිලා නැහැ. මේ තාක් දුර සංසාරේ අපි යන්නේ මොකක් නිසාද? ප්‍රධාන හේතුව අවිද්‍යාව. සසර කොයිතරම්නම් දුකයිද? ඒ සංසාර ගමන කොයිතරම්නම් භයානකයිද? දැන් අපි සසර භයානකයි කියලා ඕන තරම් ධර්ම දේශනා වලින් අහලත් තියෙනවා, බණ පොත් වලින් කියවලත් තියෙනවා. අපිටත් යම් යම් ප්‍රමාණයකින් සසර භයානක බව තේරෙනවා. මේ ජීවිතේම අපි කොච්චර දුක් විඳිනවද? දැන් අපි පින්නතුන් හිතන්නකෝ අපි දැන් මෙහෙම ඉන්නකොට අපිට ලොකුවට දුකක් තේරෙන්නේ නැහැ. අපි හොඳට ආහාර අනුභව කරනවා, හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා, රැකී රක්ෂාවක් කරනවා, මිල මුදල් ටිකක් ලැබෙනවා, ගෙවල් දොරවල් හදලා තියෙනවා, යාන වාහන අරන් තියෙනවා, ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා තමයි.
නමුත් අපිට ඒක ඒ තරම්ම දැනෙන්නේ නෑ ලොකුවට. ලෙඩක් හැදුනහම පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් සනීප වුණාට පස්සේ ආයේ ඒක ගැන හිතන්නේ නෑ. නමුත් අපි ගිහිල්ලා බැලුවොත් පිළිකාරෝහලකට අපි දකිනවා කොයි තරම් දුක් විඳින අය ඉන්නවද කියලා. සමහරවිට අපේම කෙනෙක් ඒ වාගේ රෝගයකට ගොදුරු වෙලා කලින් බොහොම ලස්සනට බොහොම පුෂ්ටිමත්ව හිටපු අය දැන් ගිහිල්ලා බලහම සමහරලාට ඇටකොටු උඩින් යන්තම් හැම තියෙනවා වගේ පේන්නේ. හැම විතරයි තියෙන්නේ. නහරවැල් බොහොම ඉලිප්පිලා මතුවෙලා තියෙනවා. මාංශයේ ක්‍රමානුකූලව දිය වෙලා ගිහිල්ලා. ඒ කාලේ බොහොම ලස්සනට කෙස් වැටියක් තිබුණා. නමුත් දැන් ගිහිල්ලා බලහම එක කෙස් ගහක්වත් නැහැ. ඇස් දෙක ඇතුළට ගිලිලා ගිහිල්ලා. පුද්ගලයා වෙනස් වෙලා තියෙන හැටි. සමහර අයගේ පිළිකාව එළියට මතුවෙලා. තුවාලයක් හැටියට. කොයි තරම් බෙහෙත් කළත් සුවපත් වීමක් නැහැ. පණ පිටින් ජීවත් වෙනකොටම පිළිකුල් සහගත පණුව වාගේ සත්තු නිරන්තරයෙන් ඒ තුවාලවල හැදෙනවා. නිරන්තරයෙන් බෙහෙත් දානවා පණුව වයින් කරනවා. අපට ඇස් දෙකට පේන්නම පණුව ඒ තුවාලවල නලියනවා. ඒ දේවල් දැක්කහම අනේ මේ ජීවිතේ කොයිතරම් දුකක්ද කියලා දැනෙනවා. නමුත් ඒක තාමත් හරියටම දැනෙන්නේ නැහැ. මොකද ඒ වේදනාවයි ඒ අපහසුතාවයයි ඒ අසනීපයයි තියෙන්නේ තව කෙනෙකුට. නමුත් ගිහිල්ලා අනේ අපොයි කියලා බලලා එනවා මිසක් හෙට මීට වඩා දරුණු තත්ත්වයට මට හැදෙයිද කියන කල්පනාවක් අපිට නැහැනේ. මලගෙදරක ගියාමත් එහෙමනේ. මැරිච්ච කෙනා දිහා බලලා අනේ කියලා අපි ආපහු හැරෙනවා මිසක් මොහුට උදා වෙච්ච ඉරණම මටත් තව මොහොතින් උදා වෙන්න පුළුවන්. මේ සියල්ලම අත්හරින්න මටත් සිද්ධ වෙනවා කියන කාරණාවක සිතුවිල්ල අපිට හරිම අඩුයි. ඒ නිසා සංසාරය භයානකයි කියලා කීවට වහ මේ සංසාරයෙන් එතර යන්න ඕන කියලා කටයුතු කරන ස්වභාවය බොහොම අඩුයි. අර රෝහලින් නමුත් මිදිලා ආවට පස්සේ අපි ආපහු සැරයක් මේ පංචකාම තෘෂ්ණාවත් එක්ක ආපහු ගිහිල්ලා අපිත් කටයුතු කරන්න පටන් ගන්නවා. කලකිරීම කියන එක ලොකුවට ඇති වෙලා නැහැ. ජීවිතේ පිළිබඳව ලොකු අවබෝධයක් අරගෙන නැහැ. ඒ අවිද්‍යාව නිසා අපි ඕන තරම් අකුසල් කරනවා. ඵල විපාකය හොඳටම දන්නවා. පන්සිල් ගැන විතරක් කතා කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සිල්පද ටික අපිට පෙන්වුවේ සංසාරේ දුක කියන්නේ. භාග්‍යතුන් වහන්සේ පනවපු කාරණාවක් නෙමෙයිනේ පන්සිල් කියලා කියන්නේ. දැන් හොඳට බණ අහන නිසා අපේ අය දන්නවා මේවට කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ කාරණා ටික ලෝකේ තියෙනවා. ප්‍රාණඝාත කළොත් නිරේට යන්න සිද්ධ වෙනවා. මෙලොව පරලොව දෙකේම නොයෙක් දුක්ඛන්දරාවන්ට භාජනය වෙනවා. හොරකමත් එහෙමයි. තුන්වෙනි ශික්ෂාපදයත් එහෙමයි. හතරවෙනි කාරණාවත් එහෙමයි. සුරාපානයත් එහෙමයි. ඉතින් එතකොට බුදු කෙනෙක් ඇතත් නැතත් මේ වැරදි ටික යම් කෙනෙක් කරනවා නම් ඔහුගේ මෙලොව පරලොව දෙකම දුක් සහිතයි. නමුත් අබුද්ධෝත්පාද කාලයක පින්නතුනි ඒක අපට තේරෙන්නේ නැහෙනි. මෙන්න මෙහෙම කාරණා ටිකක් ලෝකේ තියෙනවා. ඒ කාරණාවන්ගෙන් අපි වළකින්න ඕනේ කියලා අබුද්ධෝත්පාද කාලයක කවුද අපට කියලා දෙන්නේ? කියලා දෙන්න කෙනෙක් නැහැ. නමුත් මේ බුද්ධාන්තරය තුල භාග්‍යතුන් වහන්සේ අපිට මේ දේ දේශනා කරපු නිසා අපි කල යුත්තේ නොකල යුත්තේ හොඳට දන්නවා. නමුත් මෙතන සඳහන් කළා ඒක හරියටම තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න බැරි කෙනා බලවත් අවිද්‍යාවක ජීවත් වෙන කෙනෙක්. අවිජ්ජා පරමං මලං. මේ සංසාරේ මේ තරම් දුර ඈත අපි අවිද්දවාගෙන යන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. කර්මය කර්මඵලයේ පිළිබඳව මනා වූ අවබෝධයක් නැතිකම අවිද්‍යාව ගැන තවත් විදිහකට සඳහන් කළා. ඒ නිසයි මේ සසරේ මෙච්චර යන්නේ. එතකොට මේ කාරණාව චතුරාර්ය සත්‍යයට ගලපවනකොට අපේ බුදුරජාණන් වහන්සේ කරුණු ටිකක් අපිට පැහැදිලි කරනවා. නාදිවාසීති පජහති විනෝදේති
ව්‍යන්ති කරෝති අනභවං ගමේති. එතකොට මොකද්ද මේ නාදිවාසීති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? අකුසල සිතුවිල්ලක් තමන්ගේ හිතට ආවහම ඒ අකුසලයට හිත තුල ඉන්න ඉඩ දෙන්න එපා. අකුසලයට වර්ධනය වෙන්න ඉඩ දෙන්න එපා. පොඩි හරි ඉඩක් හම්බ වුණොත් එයා බොහොම වේගෙන් අපේ හිත ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි උපෝසත සිල් සමාදන් වෙනවා. පන්සිල් වලට අමතරව අෂ්ටාංග සීලයේ වාගේ උපෝසත සිල්. එතකොට මේ සිල් සමාදන් වෙච්චාම අපි නච්ච, ගීත, වාදිත මේ විදිහට සිල්පද සමුදායක් කියනවනේ. කාරණා සමුදායක් කියනවා. එතකොට දැන් මේ දේවල් වලිනුත් වැළකීලා අද උපෝසත සීලයේ සමාදන් වෙලා ඉන්න කෙනෙකුට හදිසියෙම ගීතයක් මතක් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වහාම ඒ වෙලාවට බුදු ගුණයක් සිහිපත් කරන්න. එහෙම නැත්නම් ධම්මපදයේ තියෙන ගාථාවක්, Tamanට පාඩම් තියෙන කිනම් හෝ ගාථාවක් මනසින් මෙනෙහි කරන්න නැත්නම් සජ්ජායනා කරන්න. එහෙම නැතුව අර ගීතය ගැන තව ටිකක් මෙනෙහි කරලා සමහරලාට ගීතේ හිතින් කියවෙනවා. තොල් වලින් මුමුණන්නේ නැහැ, හිතින් කියවෙනවා. හැබැයි ඒක හිතින් කියවෙනවා කියලා කියන්නේ අපි ඒකට ඉඩ දුන්නා කියන එකයි. ඒ ක්ලේශයට ඉඩ දුන්නා කියන එකයි. එතකොට මොකද්ද වෙන්නේ? හිතට විතරයි ආවේ, හදිස්සියේ නොදැනීම ටික වෙලාවකින් ඒක මගේ තොල් වලිනුත් මිබිනෙනවා. හැබැයි එහෙම වෙච්ච ගම සිල්පදේ පළුදු වෙනවා. එතකොට එහෙම උනේ ඒකට හිත තුල ඉන්න ඉඩ දුන්න නිසා. මම මේ සරල උදාහරණයක් සඳහන් කළේ. එතකොට මෙතන නාදිවාසීති කියලා කියන්නේ එහෙම අකුසල සිතුවිලි හිතට ආවහම සීලය පළුදු කරන කාරණාවක් හිතට නැගුණහම වහා මේක ඉවසන්න එපා. ඉවත් කරන්න කටයුතු කරන්න. පජහති. නාදිවාසීති කියන්නේ අකුසලයේ ඉවසන්න එපා. පජහති කියලා කියන්නේ ඉවත් කරන්න. අපි කියමු අපි මොනෑම හෝ මොහොතක අපේ කට ඇතුළට මැස්සෙක් වගේ සතෙක් ගියා කියලා. එතකොට අපිට ඒක දැනුණාම අපි කොහොමත් කට ඇතුලේ ඉන්න දෙන්නේ නැහනේ. ඒ සතා කොහොම හරි කටෙන් ඉවත් කරගන්න අපි නොයෙක් ක්‍රියාවන් කරනවා. එක්ක එළියට පිඹිනවා. එහෙම නැත්නම් කට ඇරලා ඉඩ දෙනවා එළියට යන්න. ඉතින් මේ වාගේ කුමන හෝ ක්‍රියාවකින් ඒ සතා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඊළඟට කල්පනා කරන්නකො පින්නතුනි අපේ ඇඟට සර්පෙක් වැටුණා කියලා. දැන් මැස්සෙක් වාගේ සතෙක් වැටුනොත් නම් අපි පිඹලා අහකට දානවා. නමුත් සර්පෙක් වැටුනොත් අපි එහෙමනම් සර්පයා කොහොම හරි බිම වට්ටලා අපි එතන ඉන්නේ නැහැ, අපිත් වේගෙන් අහකට පයින්නවා. මොකද අර මැස්සට වඩා සර්පයාට හුඟක් බයයි. එහෙනම් ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. ඈතටම ගෙනihin දානවා විනෝදේති. දැන් අකුසලයක් හිතට ආවා. ඒ අකුසල කර්මයේ හිත ඇතුලේ වැඩෙන්න ඉඩ දුන්නොත් මාව මේ අකුසලයට කොහොම හරි ගොදුරු කරගන්නවා. නමුත් මේ අකුසල කර්මයේ හරි භයානක ප්‍රතිඵල තියෙන අකුසලයක්. මෙලවත් පරිහානියටපත් කරනවා, පරලොවත් පරිහානියටපත් කරනවා. දැන් මේ ගාථාරත්නේ අපිට නිධානයේ හැටියට පහදිලි කරපු කාරණාව. කාන්තාවක් කොහොමද කිලුටට භාජනය වෙන්නේ? අනාචාරයේ යන හැඟීම අපේ හිතට නැගෙන්න පුළුවන් පෘතජ්ජන මානසිකත්වය එහෙමයි. යම් පුද්ගලයෙක් හෝ යම් ස්ත්‍රියක් හෝ දැක්කහම රූපය නිසා, හැඩහුරුකම් නිසා, ක්‍රියාකාරකම් නිසා, කටහඬ නිසා, ගමන නිසා මේ බැඳෙන්න තියෙන අවස්ථා ගොඩක් භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා. එතකොට අහවල් පුද්ගලයාට වඩා, අහවල් තැනැත්තියට වඩා මොහුගේ ඇයගේ මෙන්න මේ ගතිගුණ වලට අපි කැමතියි. එතකොට ඕක එකවරම කැමැත්ත ප්‍රකාශ නොකලත්, කතා බහ නොකලත් අපේ හිත ඇතුලේ නිතරම මතක් වෙනවා. ආවර්ජනීය වෙවි ඔහු පිළිබඳව, ඇය පිළිබඳව නිතර අපේ හිතේ කැමැත්ත උපදින්න පටන් ගන්නවා. ආන්ගේ කැමැත්ත දියුණු වෙලා තමයි කොහොම හරි කතා කරන්න ඕනේ, කොහොම හරි මිත්‍ර වෙන්න ඕනේ. ওই තැනට යන්නේ එහෙමනේ අපි.
නමුත් ඒවාගේ සිතුවිල්ලක් හිතට ආවට පස්සේ වහාම ඒකේ ආදීනවේ මෙනෙහි කරන්න ඕනේ. මේ කරුණු අහවල් අය දැනගත්තොත්, ස්වාමියා දැනගත්තොත්, මව්පියෝ දැනගත්තොත්, දරුවෝ දැනගත්තොත්, වැඩ කරන තැන අය දැනගත්තොත්, සමාජයේ දැනගත්තොත් මට මොනතරම් නින්දාවක්ද? ඒ සියලු නින්දා මේ ලෝකේ ඉවසුවත් මරණින් මත්තේ මම මොනතරම් දුක් අන්දරාවකට මූණ පාන්න ඕනේද? එක ජීවිතයක එක ක්‍රියාකාරකමක් නිසා මතු උපදින ආත්ම 100,000 ගණනාවක මට මේකේ විපාක ගෙවන්න ඕනේ. විපාක විඳින්න ඕනේ කියන කාරණාවල් මෙනෙහි කරලා ඒ බරපතල අකුසල කර්මයෙන් වහාම අයින් වෙන්න කියන කාරණාවයි මේ පෙන්වුවේ. විනෝදේති ඈතටම දාන්න එක. ඒ සිතුවිල්ලට ආයෙ හිත ඇතුළට එන්න දෙන්න මෙපා. සර්පෙක් දැකලා බයි පැනලා දුවනවා වගේ අකුසල කර්මය දැක්කම වහ බයි ඒකෙන් අයින් වෙන්න කියන එකයි මෙතන මේ පජහති විනෝදේති කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉවත් කරන්න ඈතටම ගෙනහිල්ලා දාන්න. ඊළඟට සඳහන් කළා බ්‍යන්ති කරෝති. නැවත නැවත උපදින්න පුළුවන්. මේ මොහොතේ පාලනය කළා. නමුත් ආයි පස්සේ එන්න පුළුවන්. අනභවං ගමීති නැවත නූපදින මට්ටමටම විනාශම කරලා දාන්න. දැන් අපි කියමුකෝ සර්පෙක් නිතරම ගෙදර එනවා. අපි අල්ලලා ගෙනහිල්ලා ඈතට දාලා එනවා. ඒ වුණාට ආයෙත් එනවා. ඔහොම සිද්ධි වලට මූණ පානවා අපි සාමාන්‍ය ජීවිතේ. එතකොට දිගින් දිගටම එන්න පටන් ගත්තාම අන්තිමට කරන්නේ මරලා දානවා. ඒකට හේතුත් අපි කියනවා. දරුවෝ ගෙදර ඉන්නවා. අපි නැති වෙලාවල් තියෙනවා. මේ අස්සවල් වල ඇවිල්ලා රිංගලා ඉන්නවා. ළමයි මේ හැමතැනම සෙල්ලම් කරන්න ගිහිලා අතපත දානවා. ඉතින් කරන්න දෙයක් නැහැ මරුවා. නැවත නූපදින මට්ටමටම පත් කරලා දානවා කියලා අපි එහෙම කතා කරන අවස්ථා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කරන්නේත් ඒකයි. අකුසල සිතවිල්ල හිතට ආවහම ඒක ඈතටම අයින් කරලා දාන්න, නැවත නූපදින මට්ටමට කටයුතු කරන්න. නමුත් එහෙම කළත් අපේ පෘථග්ජනකම නිසා ආයෙ මේක එනවා. මේ ජීවිතෙන් ආයෙ කවදාවත් ආවේ නැතත් මතු ජීවිතයක ආයෙ මේ අකුසලේ එනවා. දැන් මේ කතාව පුරත් ඒකනේ කියන්නේ. දිසාපාමොක් ආචාර්යවරයාගේ කාලෙත් මේ ප්‍රශ්නෙට මුහුණ පෑවෙම ඔහොමයි. මේ කාලේ අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් ඒ ප්‍රශ්නෙට මුහුණ පාන්නේ ඔහොමයි. පින්නතුනේ අපේ ධර්මයේ එක කාරණාවක් සඳහන් කරන එක භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. තරුණ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩින වෙලාවේ උන්වහන්සේ හදිසියෙම මේ ගමේ මාර්ගයේ දිගේ ඇවිදගෙන යනකොට තරුණ කාන්තාවගේ අඟපසඟ හදිසියෙම දැක්කා. ඇයි කිසියම් කටයුත්තක නාන තැනක හෝ කිසියම් ක්‍රියාවක යෙදලා ඉන්නකොට අඟපසඟ දැක්කා. හැබැයි ඒ දැක්ක ගමම්ම මේ ස්වාමින් වහන්සේගේ හිතේ ඇය පිළිබඳව දැඩි රාගසිතක් පහළ වුණා. හැබැයි මේ රාගසිත පහළ වෙනවත් එක්කම උන්වහන්සේ හඳුනාගත්තා මට සුදුසු නැති අකුසල චේතනාවක් තමයි මේ ඇති වුනේ. උන්වහන්සේ එතනම හිටගත්තා. ගමන් කරන එක නතර කළා. අසුබය එතනම මෙනෙහි කළා. මෙනෙහි කරලා මේ දැකපු කාරණාවේ අසුබය නිසා ඒ මෙනෙහි කරලා නැවත ඒ කාරණාව හිතේ උපදින්න දෙන්නේ නැතුව ඒක එතනින්ම නැති කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වෙදියා. හැබැයි පිඬුසිඟාගෙන ඇවිල්ලා දන් වළඳලා ඉවර වුණාමත් උන්වහන්සේට මේ කාරණාව මතක් වෙනවා. ඒ කියන්නේ රාගසිත නෙමෙයි උපදින්නේ. උන්වහන්සේට මතක් වෙනවා මේ දවල් දැකපු සිද්ධියත් එක්ක නැවත මේ කාරණාව මගේ හිතට ඉස්මතු වෙලා මට බොහෝ අකුසල් රැස් කරවන්න පුළුවන්. ඒ අකුසලය මාව නිරේට ගෙනියනවා. නමුත් ඒ නිරේට යන්න මං අකමැතියි. ඒ නිසා මේ අකුසල සිත නැවත නූපදින මට්ටමකටම පත් කරන්න ඕනේ. එහෙම හිතලා තමන්ගේ ගුරුවරයා හොයාගෙන යනවා. ගුරුවරයාට ගිහිල්ලා සියලු කාරණාව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා ස්වාමීනි මට ආයෙත් මේ අකුසල් සිත එයි කියලා බයයි. මට ඒකෙන් මිදෙන ක්‍රමය කියලා දෙන්න. කර්මස්ථානයක් ඉල්ලගෙන ගුරුවරයාට වැඳලා කියනවා ස්වාමීනි මට මේ අකුසලේ නැති කරගන්න පුළුවන් වුණොත් ඔබ වහන්සේට මාව දකින්න පුළුවන්. ස්වාමීනි මට බැරි වුණොත් ඔබ වහන්සේ ආයේ කවදාවත් මම දකින්නේ නැහැ. එහෙම කියලා තමයි පිටත් වෙන්නේ.
එහෙම කියලා ගිහිල්ලා ගහක් මුල වාඩි වෙනවා. මෙවන් අකුසල් සිත් නැවත නූපදින තත්වයට මම පත් වෙනකන්ම මම මේ ගහ මුලින් නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ ආහාර පාන නැතුව වියලිලා මැරිලා ගියත් මේ අකුසල සිත ආපහු උපදින එක නතර කරන්න වීරිය කරනවා. ඒකයි ගුරුවරයාට කියන්නේ මට ඒ දේ කරන්න බැරි වුණොත් වේලිලා මැරෙනකම්ම මං එතනම ඉන්නවා. වීරිය කරනවා. මට බොහොම ඉක්මනට ඒක කරගන්න පුළුවන් වුණොත් ඔබ වහන්සේට ආයෙ මාව දැක්ක හැකියි. හැබැයි පහෝදා එළි වෙනකොට උන්වහන්සේ අනාගාමී වෙනවා. අනාගාමී වෙලා නැගිටලා එනවා. ආයෙ අකුසල් වලට ඉඩ දෙන්නේ නැහැ. ඒ කාරණාව වගේ තමා පින්නතුනි මෙතන සඳහන් කරන්නේ බ්‍යන්ති කරෝති. අකුසල් සිත විනාශ කරලා දාන්න. අනභාවං ගමීති නැවත නූපදින මට්ටමටම විනාශ කරන්න. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒතං මලං පහන්ත්වාන ආන්ගේ අකුසලයන් සම්පූර්ණයෙන්ම මරලා දාන්න. මරලා දාලා නිම්මලා හෝත බික්කවෝ. නිමල නිර්මල පුද්ගලයෙක් බවට පත් වෙන්න. සංසාරයෙන් එතර වෙන සංසාරයෙන් මිදෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න. අපි අහනවා ධර්මයේ තුල ප්‍රියයන් සමග එකතු වීමත් දුකක්. අප්‍රියයන් සමග එකතු වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එතකොට දැන් අර පුරුෂයාගේ කාරණාවට යන්න පින්නතුනි. චතුරාර්ය සත්‍යය. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. එතකොට දැන් ඒ පුද්ගලයාට දුකක් ඇති වෙනවා තමන්ගේ බිරිඳ අනාචාරය යන නිසා. එතකොට මේ දුක ඇති වුණේ මොකක් නිසාද? දැන් හැමතැනම බලන්න දැන් අපේ පින්නතුන්ටත් ඕන තරම් ජීවිතේ දුක් උපදිනවා. දැන් මේ දුක උපදින්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නිසායි දුක උපදින්නේ. එතකොට චතුරාර්ය සත්‍යයේ මේ තණ්හාව හඳුන්වලා තියෙන්නේ සමුදය සත්‍යය. සමුදය සත්‍යය තමයි තණ්හාව කියලා කියන්නේ. දැන් ඔහු තමන්ගේ බිරිඳට බොහෝම ප්‍රියයි. හැබැයි ඇය තමන්ගේ ස්වාමියා හැර අන්‍ය පුරුෂයන්ට බොහෝම ප්‍රියයි. ඔහුගේ තණ්හාව ඇය කෙරෙහි තියෙනවා. ඇගේ තණ්හාව අන්‍ය තව බොහෝ දෙනෙක් කෙරෙහි තියෙනවා. එතකොට මේ තමයි සමුදය සත්‍යය. එතකොට මේ පුරුෂයාට තමන්ගේ බිරිඳ අනාචාරී යනවා කියලා දුකයි. නමුත් ඇයට ඒ ගමන නොයා තමන්ගේ පුරුෂයා ළඟ විතරක් ඉන්න එක ඇයට දුකයි. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. මේ පුරුෂයා ඇයට කැමතියි. නමුත් ඇගේ කැමැත්ත තියෙන්නේ වෙන තැනක. එතකොට මම ඇයට බොහෝම ප්‍රිය නිසා ඇගේ මේ ගමන පිළිබඳව මට දුකයි. ඇය අන්‍යයන්ට ප්‍රිය නිසා තම ස්වාමියා ගාව ඉන්න එක ඇයට දුකයි. එහෙනම් තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා. සමුදය නිසා දුක්ඛ සත්‍ය ඇති වෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම අපට යම් කාරණාවක් ළඟ දුකක් තියෙනවා නම් ඒ හැම දුකකටම හේතුව තමයි තණ්හාව. ඒ තණ්හාව කියලා කියන්නේ සමුදය සත්‍යය. සමුදය නිසා දුක ඇති වෙලා තියෙනවා. නැත්නම් තණ්හාව නිසා දුක ඇති වෙලා තියෙනවා. යම් කෙනෙක් උත්සාහ කරනවා නම් යම් දවසක මේ දුකෙන් අත මිදෙන්න. නිරෝධ. මේ දුක නැති කරගන්න යම් කෙනෙකුට උවමනා නම් ඒ සඳහා වහවහා යෙදිලා කටයුතු කරනවා. දුක නැති කිරීමේ මාර්ගයට අවතීර්ණ වෙනවා. නමුත් අපි සරුව සම්පූර්ණයෙන්ම ඒ මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒ කාරණාවත් අර පුරුෂයාගෙන්ම කතාවෙන්ම අපි තේරුම් අරගමු. එදා දිසාපාමොක් ආචාර්යවරයා ඔහුට අවවාද කරාම ඔහු කවදාවත් අය බිරිඳ එක්ක රණ්ඩු කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ බිරිඳ පිළිබඳව තමන්ගේ හිතේ තිබිච්ච තණ්හාව යම් ප්‍රමාණයකට ඔහු පාලනය කරගත්තා. ඇයට කැමති දෙයක් ඇය කරගත්තාවේ මගේ ගමන මම යනවා කියන හැඟීමකට ඔහු ඇවිල්ලා හිත හදාගත්තා. ඉතින් ඒ ජීවිතෙන් ඔහු මැරිලා ගියා. නමුත් දැන් ආයෙත් ඇය පිළිබඳවම එවන්ම තණ්හාවකින් මේ දුක් විඳින්නේ ඒ පුරුෂයාමයි. ඒ කියන්නේ
ඒ තණ්හාව සදහටම නැති කරන වැඩපිළිවෙලකට ගියේ නැති නිසා මේ ජීවිතයේ සාමාන්‍ය සුවයක් භුක්ති විඳිනවා. නමුත් ඒක සදහටම සදාකාලික සුවයක් නොවන නිසා නැවත නැවත සංසාරේ උපදිනවා. ඒ නිසා දේශනා කළා මේ දුක සම්පූර්ණයෙන් නැති කරන්න වහ තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන්න කියලා. එදාට ආය සංසාරේ කවදාවත් දුක උපදින්නේ නැහැ. අද තියෙන දුක හෙට උපදිනවට අපි කවදාවත් කැමති නැති නිසා වහ මේ දුක නැති කරන්න උත්සාහ කරන්න කියන කාරණාව දේශනා කරලා දුක නැති කිරීමේ වැඩපිළිවෙල මොකක්ද කියන එකත් අපේ බුදුරජාණන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දේශනා කළා. තෘෂ්ණාව නැති කරන එක දුක නැති කිරීමේ ප්‍රධාන කාරණාවයි. එහෙනම් ජීවිතේ හැම තැනටම මේ කාරණාව ගලප ගත්තාම ආය සංසාරي අපි ඒ වගේ තත්ත්වයන්ට මූණ පාන්නේ නැහැ. නමුත් පින්නතනේ හැමදාම බණ අහහා මේ කාරණාවල් ධර්මයේ තුලින් ඉගෙන ගනිමින් හිටියට විතරක් වැඩක් නැහැ. සංසාරේ පුරත් බණ අහන්න ඇති. සසරත් මේ කාරණාවල් අපිට වැටහෙන්න ඇති. නමුත් ජීවිතේ ක්‍රියාත්මක වුණේ නැති නිසා නැවත නැවත විඳ යනවා. එහෙනම් හැමදාම අහ විතරක් ඉන්නවද? එහෙම නැත්තම් සදහටම මේක නැති කරලා දානවද කියන තීරණයට යා යුත්තේ අපිමයි. එවන් උතුම් තීරණයක් තුලින් සදාකාලික දුකෙන් අත මිදෙන්න භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.